right දැන් තුන්වෙනි ප්‍රශ්නට අදාළව අපි ER diagram එක ගිය සතියේ ඇඳ මම ටක් ගාලා නැවතයි එක මෙතන දෙන්නම්. මොකද අපිට ඒක නැතුව ඉදිරියට ය아가න්න අපහසු වෙන නිසා. ER diagram එක ඇඳ ගන්නකොට මම කිව්වා අනිවාර්යෙන් entities ගැන සැලකිලිමත් වෙන්න. entity එකට attributes දානකොට අදාළ attributes ඒ කියන්නේ ඒකට ගැළපෙන attributes හොයලා දාන්න අනවශ්‍ය දේවල් දාන්න යන්න එපා. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න descriptive attribute ගැන. right එතන මෙතන ප්‍රශ්නට අදාළව අපිට අල්ල ගන්න තිබ්බේ මේක පාසලක ශිෂ්‍යයන් ඉන්නවා. ශිෂ්‍යයන්ට අදාළව ක්‍රීඩාවන් කරනකොට කරන දත්ත ගැන තමයි ගබඩා කිරීම කරන්නේ. එතකොට තමයි විනාඩියක් දෙන්න ළමයි ස්කෝලෙන් කන්ටැක්ට් කරනවා. right එතකොට මේක ඉන්නවා ශිෂ්‍යයා සහ ක්‍රීඩාව කියන දෙන තමයි entities දෙක විදිහට අපිට අඳුන ගන්න තියෙන්නේ. සහ මෙන්න මෙතන අපිට bold face කරපු ඒවයිම දීලා තියෙනවා. මේ කියන entities වලට එන්න පුළුවන් attributes right උපලක්ෂණ මොනවාද කියන එක. එතන අපි දක්ෂ වෙන්න ඕනේ අඳුන ගන්න ශිෂ්‍යයාට අදාළ වෙන්නේ මොනවාද ක්‍රීඩාට අදාළ වෙන්නේ මොකක්ද කියන එක. බොහොම සරල දෙයක්. ඒතර ER diagram එකකට මේක අඳින්න කියලා කිව්වම අපිට ශිෂ්‍යයා අඳින්න වෙනවා එක පැත්තක. ඉංග්‍රීසියෙන් නම් අපිට ස්ටුඩන්ට් කියලා අරගන්න වෙනවා. ඒක වචන විය යුතුයි හොඳට මතක තියාගන්න. බහු වචන දාන්න බෑ. තව පැත්තක ක්‍රීඩාව. right sport. තියෙන්න ඕනේ. සහ ඒ දෙන්න අතර රිලේෂන්ෂිප් එක සහභාගී වෙනවා නේද? සහභාගී වේ participate ඊට පස්සේ ওই විදිහට ඇඳෙන්න ඕනේ රිලේෂන්ෂිප් එක. ඊළඟට ඇට්‍රිබියුට්ස් දාගන්න එකේදී ඔයගලන්ට මේ දීලා තියෙන සිනාරියෝ එකෙම දීලා තියෙන වචන ටිකෙම තමයි අරගන්න තියෙන්නේ. right? ඒතර ඇතුළත තියෙන අංකය ඒක අපි අන්ඩර්ලයින් කරන්න ඕනේ. මොකද එයාව තමයි අපි key attribute එක විදිහට අඳුනගන්නේ. right? ඊළඟට ශිෂ්‍ය නාමය right ඊළඟට ලිපිනය නිවසේ ලිපිනය වෙන්නත් පුළුවන් ලිපින දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. right ඊළඟට පන්තිය right ඊළඟට සහභාගී වෙන ක්‍රීඩා කියන එක ශිෂ්‍යයාගේ පැත්තට වැටෙන්නේ නැහැ. මොකද ශිෂ්‍යයාගේ ඇට්‍රිබියුට් එක ගාව වෙන්නේ ශිෂ්‍යයාගේ entity එකට ඇලවෙන්නේ ශිෂ්‍යයාගේ ඇට්‍රිබියුට්ස් විතරයි. ක්‍රීඩාව පැත්තට තමයි ඒකෙත් සහභාගී වෙන ක්‍රීඩා නෙවෙයි ක්‍රීඩාව ගත්තම අපි ක්‍රීඩාව තමයි එතෙන්දී විස්තර කිරීම කරන්නේ. ඒතරවට ඕන ක්‍රීඩාවට නමක් නැත්නම් ක්‍රීඩාවක වර්ගයක් right අරගන්න පුළුවන්. මොකද මෙතන මේ සිද්ධිය කියලා තියෙනවා වොලිබෝල් ජවනහා පිටිය මල්ල ක්‍රීඩා මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා සඳහා සහභාගී වෙයි. ඒත් අපි මෙතනින් අරගන්න පුළුවන් එක්ක ක්‍රීඩාවේ නම නැත්නම් ක්‍රීඩාවේ වර්ගය. right අපිට සරලව නම අරගන්නත් පුළුවන් නේ. ඒ වගේ මතක තියාගන්න මේ සංසිද්ධිය ඇතුලේ ක්‍රීඩාව හඳුනගන්න ප්‍රයිමරි කී එකක් ඔයගලන්ට දීලා නැහැ. ඇතුළත් වීමේ අංකය වගේ ළමයා හඳුනගන්න දීලා තියෙනවා. එතනදී වඩා හොඳයි ඕගොල්ලෝ ප්‍රයිමරි කී එකක් ප්‍රොපෝස් කරන්න. right ක්‍රීඩාංකයක් වගේ දෙයක් right sport id
right. ඒ වගේම තමයි මෙතෙන්දී ඔයගොල්ලෝ අහුවෙන තැනක් තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ව රවට්ටන තැනක් තියෙනවා. මෙන්න මෙතන. එක් ශිෂ්‍යයාට කලින් නියම කරන ලද පැය ගණනක් ක්‍රීඩාවක් සඳහා සහභාගී විය හැකිය. මෙතන ඇට්‍රිබියුට් එකක් අපිට හම්බ වෙනවා පැය ගණනක් කියන එක. ඒ පැය ගණන අයිති ශිෂ්‍යයාට සහ ක්‍රීඩාව කියන දෙකටම. ඒක ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට් එකක් වෙන්න ඕනේ. right. පැය ගණන number of hours කියන එක ඔය විදිහට සම්බන්ධ වෙලා. ඊට පස්සේ මෙයාගේ කාඩිනැලිටි එක අපි අඳුනගන්නේ කොහොමද? ඒක අඳුනගන්නේ මෙන්න මේ පෙළියේ. එක් ශිෂ්‍යයෙකුට එක් ක්‍රීඩාවකට වඩා සහභාගී විය හැකිය. එක් නිශ්චිත ක්‍රීඩාවක් සඳහා එක් ශිෂ්‍යයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැකිය. ඒ කියන්නේ මේ පැත්තට කියවනකොට එක් ශිෂ්‍යයෙකුට එක් ශිෂ්‍යයෙකුට එක් ක්‍රීඩාවකට වඩා සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙනි. ආයෙ මෙයාව මේ පැත්තට කියවනකොට එක් ක්‍රීඩාවකට ශිෂ්‍යයන් බොහෝ ගණනක් සහභාගී වෙන්න පුළුවන්. right. එහෙන් බැලුවම මේ දෙන්නගෙන් තියෙන්නේ මෙනි කියන එක වැඩි. ඒ නිසා මේ පැත්තට එම්ම කර ගන්න පුළුවන්. මේ දෙන්න සැලකුවමත් එතනත් මෙනි කියන එක තමයි වැඩි. ඒ නිසා මේ පැත්තට එන්න අකුර අරගන්න පුළුවන්. right. එතකොට මෙතන මේ කහ පාටෙන් මම උඩ කරලා තියෙන දේවල් ටික ඇත්තටම ඔයගලන්ගේ කටු වැඩක් විදිහට යන්නේ. right. ඒක උත්තරේ කොටසක් විදිහට තියන්න එපා. උත්තරේ තියෙන්න ඕනේ මේ විදිහට කළු පාටෙන් මම මේ ලියන many to many mn අකුරු දෙක දාන එක විතරයි. right. ওই විදිහට ඔයගොල්ලෝ ER එක ඇඳලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු අරගන්න පුළුවන්. right. අපි මාකින් ස්කීම් එකකට අරගමු. right. ලකුණු දෙකක් දීලා තියෙනවා. හරියට ER diagram එක ඇඳලා ඉවර කරනවාට. හරි. ඊළඟට අහලා තියෙනවා ළමයි මේක පැහැදිලිද? මෙතන වෙන මොන හරි අහන්න ගැටලු තියෙනවද? ප්‍රශ්න තියෙනවද? right. හරි. මෙතනින් අපි ඉස්සරහට යනවා. ඊළඟට අහලා තියෙනවා ඉහත ඒ කොටසෙහි හඳුනාගත් සම්බන්ධතාවයේහි නැත්නම් සම්බන්ධතාවවල ගණීයතාවය එකට එකක් එකට බොහෝමයක් හෝ බොහෝමයට බොහෝමයක් වන්නේදයි හේතු දක්වමින් වර්ගීකරණය කරනවා. එතන මේකේ තියෙන්නේ එක සම්බන්ධතාවයයි එක රිලේෂන්ෂිප් එකයි. ඒතර සම්බන්ධතාවය කියන එකට එන්න ඕනේ අපි මෙතනදී ලබා දීපු සම්බන්ධතාවයේ නම. සහභාගී වේ නැත්නම් participate. right. එතකොට මෙතන උත්තරේ විදිහට සහභාගී වේ participate ගණීයතාවය many to many m to n කියලා ලියන්න පුළුවන්. many to many කියලා ලියන්න පුළුවන්. right. සිංහලෙන් නම් බහු කියන එක ලියන්න පුළුවන්. right. හේතුව විදිහට ඔයගලන්ට ලියන්න වෙනවා. ඒක අපිට මේ ඔයගලන්ට මේක හේතුව ජස්ටිෆිකේෂන් එක මේ ප්‍රශ්නෙන්ම අල්ල ගන්න පුළුවන්. ඔය කහ පාටෙන් අන්ඩර්ලයින් කරලා තියෙන වාක්‍ය ලිව්වනම් හරියටම හරි. එක් ශිෂ්‍යයෙකුට එක් ක්‍රීඩාවකට වඩා සහභාගී විය හැකිය. එක් නිශ්චිත ක්‍රීඩාවක් සඳහා එක් ශිෂ්‍යයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැකිය. එහෙම නැත්නම් ඔයගලන්ට සාමාන්‍ය සරලව කියන්න පුළුවන් වෙන විදිහට එක් ශිෂ්‍යයෙකු ක්‍රීඩාවන් කිහිපයකට සහභාගී වන අතර එක් ක්‍රීඩාවකට ශිෂ්‍යයන් බොහෝ ගණනක් සහභාගී වේ.
හොඳට මතක තියාගන්න ඔය ජස්ටිෆයි කරනවා කියන වැඩේ ER diagram වල රිලේෂන්ෂිප් එකක් ජස්ටිෆයි කරනවා කියන එක ඕගලන්ට නිතරම දෙපැත්තට අහන ප්‍රශ්නයක්. එක්ක ඕගලන්ට ER diagram එක දීලා කියනවා ජස්ටිෆයි කරන්න කියලා. නැත්තම් ජස්ටිෆිකේෂන් එක දීලා ඔය විදිහේ වාක්‍යයක් දීලා කියනවා ER diagram එක අඳින්න කියලා. ඒක නිසා විශේෂයෙන් විස්තර කරනකොට අනිවාර්යෙන් රිලේෂන්ෂිප් එකක් දෙපැත්තටම විස්තර කරන්න. right? එක පැත්තකට විතරක් විස්තර කරලා හරියන්නේ නැහැ. මේ උදාහරණේ නේද? අර අපි කහ පාට ඊතල දාලා කරා වගේ එක් ශිෂ්‍යයෙක් කියන පැත්තෙන් ඉඳලා විස්තර කරන්න ඕනේ. එක් ක්‍රීඩාවක් කියන පැත්තෙන් ඉඳලා විස්තර කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ජස්ටිෆිකේෂන් කරනකොට එක් ශිෂ්‍යයෙක් එක් ක්‍රීඩාවක් يعني නිතරම පටන් ගන්නකොට අපේ ජස්ටිෆිකේෂන් එක පටන් ගන්න එන්ටිටි එක පැත්ත එක එන්ටිටි එකකට කොච්චර ප්‍රමාණයක් සම්බන්ධ වෙනවද කියලා තමයි අපි කියන්නේ. එතනදී කාඩිනාලිටි එක 1 to 1 ද 1 to many ද many to many ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි නිතරම ආගියු කරන්නේ එක මේ උදාහරණයට දාලා නම් එක ශිෂ්‍යයෙක් කොච්චර ක්‍රීඩා කරනවද? එකයි නම් එකයි ගොඩයි නම් ගොඩයි කියලා කියනවා. අනිත් පැත්තට එක ක්‍රීඩාවක් කොච්චර ශිෂ්‍යයන් ගණනක් සහභාගී වෙනවද? එක්කෙනා නම් එක්කෙනයි එකකට වඩා වැඩි ගණනක් නම් එකට වඩා වැඩි ගණනක් කියලා කියනවා. ඒකට අනුව තමයි අවසාන ගණීයතාවය නැත්නම් කාඩිනාලිටි කියන එක තීරණය වෙන්නේ. හරි. එතකොට විභාගෙදී ඔයගලන්ට ලකුණු දුන්නා ඔකෙදී මේ විදිහට රිලේෂන්ෂිප් එක පාටිසිපේට් සහභාගී වෙනවා. කාඩිනාලිටි එක many to many. රීසන් එක ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා one student can participate for more than one sport, more than one student for a sport. ඔය අයිඩියා එකයි ඕන. තමයි විනාඩියක්. හරි. එතකොට ළමයි නිවැරදි විදිහට ඒක හරි ගස්සගෙන තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. right? ඒක B part එකට එක ලකුණක් එතෙන්ද කියලා තියෙනවා විශේෂයෙන් පේනවද? all correct. සියල්ලම සමාන නම් තමයි සියල්ලම හරි නම් තමයි එක ලකුණක් දෙන්න කියලා තියෙන්නේ. right? එතකොට ආ රිලේෂන්ෂිප් එකයි many to many ලියලා රීසන් එක වැරදියට ලිව්වොත් ලකුණු නැත. right? ඔන්න අවදානම ළමයි තේරුම් බේරුම් කරගන්න. right? එතකොට තමයි ඔයගොල්ලෝ ප්‍රශ්නේ හරියටම උත්තර ලියන්න අවශ්‍යයි කියන තැනට එන්නේ. හරි? right. ඊළඟට තුන්වෙනි කොටසේ අහනවා මේ ප්‍රශ්නෙම උත්තර දෙන්න පුළුවන් විදිහට තමයි මේ පේපර් එකේ මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. ER සටහන් තුල සම්බන්ධතා මත උපලක්ෂණ පැවරීමට ඉඩ නොදේ. මෙම කියවන සත්‍ය අසත්‍යදයි ප්‍රකාශ කරන්න දී ඇති සංසිද්ධිය භාවිත කරමින් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඉතින් ඔයා ER diagram එක හරි විදිහට ඇඳගත්තා නම් ඔයාට මේ කියපු දේ කෙලින්ම බොරු කියලා කියන්න පුළුවන්. නැත්නම් අසත්‍යයි කියලා කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔය සත්‍ය අසත්‍ය ප්‍රශ්න අහනකොට මේ සත්‍යද අසත්‍යද නැත්නම් නිවැරදිද වැරදිද කියන එක හරියට ක්ලියර්ලි පැහැදිලි කරන්න. දැන් මේක ඔයගොල්ලෝ ජස්ටිෆයි කරන්න ගන්නකොට මුලින්ම මෙම ප්‍රකාශය අසත්‍යයි. අහලා තියෙනවනේ මෙම කියමන සත්‍යද අසත්‍යදයි ප්‍රකාශ කරන්න. එතකොට ඔයා අසත්‍යයි කියනවට සත්‍යයි කියනවට ලකුණක් දෙනවා වෙනම. right? අසත්‍ය වෙයි. ඊට පස්සේ තමයි මේක පැහැදිලි කරන්න ඕනේ. හරි? ඒක පැහැදිලි කරන එක පැහැදිලි කරන්නේ කොහොමද? රූප සටහනනේ පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපිට සරලව කියන්න තියෙන්නේ ඉහත සංසිද්ධියේහි ER සටහනට අනුව සහභාගී වේ යන සම්බන්ධතාවයට පැය ගණන යන අනුලක්ෂණය පවරා ඇත. ඒක ලිව්වනම් හොඳටම ප්‍රමාණවත්. මේගොල්ලෝ කියලා තියෙන්නේ පවරන්න බෑ කියලා. අපි කියනවා ඒක අසත්‍යයි. ඉහත තියෙන ER diagram එකට පැය ගණන කියන අනුලක්ෂණය පවරා තියෙනවා. right? ඕකම තමයි exam marking scheme එකේ තියෙන්නේ. right? මේක false not correct කියලා අරගෙන තියෙනවා. මේ true කියලා දාලා තියෙන එකේ තව රිමාක් එකක් දාන්න තියෙන ඇති. right?
මෙතන පහළ කියලා තියෙන්නේ true නම් 0 marks for the section, no marks for the explanation. right? ඔයා නිවැරදි කියලා explanation එකක් ගිහිල්ලා තිබ්බොත් කීරොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මේකේ false or not correct කියනවට එක ලකුණක් දීලා තියෙනවා. right? අසත්‍යයි නිවැරදි නොවේ කියනවට එක ලකුණක් දීලා තියෙනවා. හේතු විදිහට කියලා තියෙන්නේ number of hours is defined as an attribute on the participate relationship. participate සහභාගී වෙනවා කියන සම්බන්ධතාවය මත පැය ගණන යන අනුලක්ෂණය පවරා තිබීම. right? ඒකට වෙනම එක ලකුණක් දීලා තියෙනවා. එතකොට ඔක්කොම ලකුණු 2යි C කොටසට. පැහැදිලිද ළමයි මෙතනට වෙනකම්? ළමයි? right. okay. ඊළඟට අවසාන කොටසෙන් අහලා තියෙනවා දත්ත සමුදාය සැලසුම් කරුවෙක් ඉහත පද්ධතිය සඳහා පහත දැක්වෙන සම්බන්ධය යෝජනා කළේය. මෙම සම්බන්ධයේ ඇති දුර්වලතා දෙකක් දක්වා ඒ සඳහා අවශ්‍ය වන වෙනස් කිරීම යෝජනා කරන්න. right? දැන් උඩ සංසිද්ධිය තමයි මේක මේ යෝජනා කරලා තියෙන්නේ. ඉහත පද්ධතිය සඳහා. right? එතකොට මේකේ පැහැදිලිවම සඳහන් නොවන දෙයක් තියෙනවා. මොකද්ද? ක්‍රීඩාවට අදාළව පැය ගණනක් වෙන වෙනවා කියලා තියෙනවා. ඒක නිසා පැය ගණන කියන තීරුව මේ ටේබල් එකේ නැහැ. right? එතකොට ඒක ලියන්න පුළුවන් එක දුර්වලතාවයක් විදිහට. පැය ගණන යන අනුලක්ෂණය නිරූපණය කිරීමට මෙහි තීරුවක් නොමැත. right? ඊළඟට දෙවෙනි වැරද්ද විදිහට අපිට ලියන්න පුළුවන් මේ දත්ත ඔක්කොම එකම ටේබල් එකක ගබඩා කිරීම නිසා වෙන්න පුළුවන් අවාසි. right? පැහැදිලිවම ලියන්න පුළුවන් දත්ත අනුපිටපත් වීම. සිදුවිය හැක. right? ඔන්න ඔය හේතු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේකේ තියෙන ගැටලු විදිහට. ඊළඟට වාට කියලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය වෙන වෙනස් කිරීම යෝජනා කරන්න. දැන් මේ නොකිය කියන්නේ අර ER diagram එකට අදාළ ස්කීම එක ලියන්න කියලා. ඉතින් ER diagram එක හරියට අඳින කෙනාට ස්කීම එක ලියන්න පුළුවන් නේද? එතකොට මම යෝජනා කිරීම එතනම ලියලා පෙන්නන්න. මෙතනම ලියලා පෙන්නන්න. ඊට මොකද්ද කරන්න ඕනේ? ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් අරගන්න ඕනේ. ඒකේ හම්බෙනවා මොනවාද? ඇඩ්මිෂන් නම්බර්, ඇතුළත් වීමේ අංකය. right? එයාව අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඊළඟට name, address, class. right? අපි සාමාන්‍යයෙන් ස්කීම් එක වහන්නේ නැහැ ඔක්කොම ටික ලියලා ඉවර වෙනකම්. ඊළඟට ස්පෝර්ට්, මේකට අදාළව ස්පෝර්ට් ID අන්ඩර්ලයින් කරන්න ඕනේ. name. මේක many to many සම්බන්ධතාවයක්. ඒක නිසා අලුතෙන් ටේබල් එකක් හදන්න ඕනේ. many to many එකක් විසඳගන්න එහෙමයි සම්බන්ධතාවය. right? එතකොට ඒකට ඔයගලන්ට කැමති නමක් ගැලපෙන කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා student_sport කියලා. එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ උඩ ලියපු ස්කීමාස් දෙකේ primary keys දෙක. composite primary key එකක් වෙන විදිහට මෙයාට ඇතුළත් කරන්න සහ descriptive attribute තියෙනවා නම්
සඳහන් කිරීම කරා. ඔය විදිහට වෙනස්කම් ඕගලන්ට යෝජනා කරන්න පුළුවන්. මේ descriptive attribute ආපු එකේ පොඩ්ඩක් ඒක ගැනත් මතක් කරගන්න. descriptive attribute එක many to many relationship එක තමයි අපිට handle කරගන්න ලේසිම. අලුතෙන් table එකක් හැදෙනවා එයාට ඒක දානවා. ඒතකොට descriptive attribute එකක් අපි හිතමු many to many relationship එක මෙතන තිබුණ නැහැ කියලා. එතන තිබුණ නැති වුණා නම් අපේ schema එකේ මේ hours කියන එක හැදෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්න ලියවෙනවා. admission number, sport id කියලා තුන්වෙනි table එකක් අනිවාර්යෙන් හැදෙනවා. descriptive attribute එක ලියවෙන්නේ නැහැ. එහෙම එකක් නැත්තම්. මේක one to many අවස්ථාවක් වුණොත් one to many අවස්ථාවක් වෙලා descriptive එකක් තිබුණොත් one to many අවස්ථාවක් වෙලා descriptive attribute එකක් තිබුණොත් ඒ කියන්නේ මේ පැය ගණන වගේ attribute එකක් තිබුණොත් අපි අනිවාර්යෙන් එයාව many side එකට තමයි දාන්නේ. අර අපේ primary key එක අපි many side එකට copy කරනවානේ relationship එක හදාගන්න. ඒ විදිහටම descriptive එකනත් many side එකට copy කරනවා. one to one එකකදී descriptive attribute එක අපිට කැමති පැත්තක තියන්න පුළුවන්. කැමති entity එකක් එක්ක තියන්න පුළුවන්. දෙන්න ගාවම තියන්න නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් ගාව තියන්න පුළුවන්. ඉතින් වඩා හොඳයි අපි primary key එක copy කරන පැත්තටම descriptive එක copy කරගත්තා නම්. එතකොට relationship හදාගන්න හරි ලේසි. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද වැඩේ? right. හරි. ඊළඟට එතකොට හතරවෙනි කොටසේ weaknesses දෙක ලියනවට ලකුණු දෙකක් වෙනම දීලා තියෙනවා. එකකට එක ලකුණ ගානේ. right. ඊළඟට schemas තුන හරි විදියට ලියලා පෙන්නනවට එක ලකුණු බැගින් ලකුණු තුනක් දීලා තියෙනවා. ඒතර අන්තිම කොටසට ලකුණු 5ක්. දුර්වලතා දෙක ලියනවට 2යි. schemas තුන ලියනවට ලකුණු 3යි. right. 10න් කීයද කියලා දාගන්න ළමයි. right. අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන ප්‍රශ්න වලට ලකුණු මාක් කරගන්න. දුර්වලතා රතු පෑනකින් ලියා ගන්න. ඊළඟ පේපර් එක කරන්න කලින් ওই දුර්වලතා ටික ගැන අනිවාර්යෙන් තියරි ටික බලලා කරපු අභ්‍යාස ටික බලලා තමයි ඊළඟ පේපර් එක try කරන්න ඕනේ. එතකොට තමයි ඔයගලන්ට පේන්නේ පේපර් එකෙන් පේපර් එක ඔයගොල්ලෝ යම් කිසි මට්ටමකින් එහාට යනවා කියන්නේ. right. හරි. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙන්නේ operating system සම්බන්ධයෙන් නේද? මේ තියෙන හතරවෙනි ප්‍රශ්නේ පහක් දක්වා ඇති මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ යෙදුම් මෘදුකාංග ලෙස වර්ගීකරණය කරන්න. system software හරි application software හරි. දැන් Linux කියලා කියන්නේ operating system එකක්. ඒ කියන්නේ යා system software එකක්. right. ඊළඟට word processing software එක කියලා කියන්නේ application software එකක්, යෙදුම් මෘදුකාංගයක්. web අතිරික්තව web browser එක කියලා කියන්නේ application. යෙදුම් මෘදුකාංගයක්. right. ඒක බොහොම පහසුයි. right. B part එකේ ආව තියෙනවා දත්ත කපඩා කිරීම සමුද්‍රණය සඳහා භාවිතා වන මාධ්‍ය පාදක කරගෙන පරිගණක ආචයන පද්ධති ආකාර 3කට වර්ග කළ හැකියි. මේ ආකාර 3 සඳහන් කර එක එකකට උදාහරණයක් බැගින් දෙන්න. ඉතින් මොනවද තියෙන ජාති 3? mathematic
media තියෙනවා right චුම්බකිත මාධ්‍ය ඊළඟට optical ප්‍රකාශ මාධ්‍ය අන්තිමට තියෙනවා solid state ඝන තත්ත්වයේ මාධ්‍ය right එතකොට චුම්බකිත මාධ්‍යයට ඔයගලන්ට ගන්න පුළුවන් මොනවාද hard disk එක දෘඩ තැටිය magnetic tape floppy disk ඔය කියන දේ optical වලට ගන්න පුළුවන් මොනවාද CD DVD Blu-ray ඔය ඕන එකක් solid ඒවට ගන්න පුළුවන් නේද pen drive සැනලි මතකය කියලා කියනවා අපි සිංහලෙන් ඊළඟට micro SDs right memory chips ඔය කියන දේවල් අපිට අරගන්න පුළුවන් solid state වලට ලකුණු දීලා තියෙනවා ලකුණු දෙකක් දීලා තියෙනවා application software system software නිවැරදි ආකාරයෙන් හඳුනාගත්තට ඔක්කොම තුන් දෙනාම හරිනම් ලකුණු දෙකයි මොනවම හෝ දෙකක් හරිනම් එක ලකුණක් ගන්න පුළුවන් ඊට වඩා අඩු නම් ලකුණු නැත එකක් හරි ගියාට ලකුණු දෙන්නේ නැහැ ඊළඟට B එකේ පෙන්නලා තියෙනවා magnetic optical solid states ටික උදාහරණත් එක්ක එතනදී ලකුණු 3ක් දෙනවා පේලි 3ට ඒ එක ලකුණ හම්බෙන්න නම් වර්ගය හරියට අඳුරගෙන තියෙන්න ඕනේ magnetic කියලා ඒකට උදාහරණ ටික දෙන්න ඊළඟට optical කියලා වර්ගය අඳුරගෙන තියෙන්න ඕනේ යාට උදාහරණයක් තියෙන්න ඕනේ solid කියලා අර අඳුරගෙන තියෙන්න ඕනේ යාට උදාහරණයක් තියෙන්න ඕනේ right එහෙම තිබ්බොත් ලකුණු 3ක් හම්බ වෙනවා නිකන් මේක කියලා තියෙනවා මේ magnetic optical solid කියලා විතරක් කියලා තිබ්බොත් ලකුණු දෙකක් දෙන්න මොකක් හෝ හතරක් හෝ පහක් ඉවරදී කියන්නේ ඔකේ component 6ක් එනවනේ වර්ග 3යි උදාහරණ 3යි ඒකෙන් හතරක් හෝ පහක් හරිනම් ලකුණු දෙකයි ඊට වඩා අඩු නම් එක ලකුණයි right ඔය විදිහට එතන ලකුණු 3යි උඩ එකේ ලකුණු 2යි ඊළඟට අහලා තියෙනවා මේ වාක්‍ය ටිකක් දීලා ඒවට අදාළ වෙන checkings ಜಾති මොනවද කියන එක right එතකොට මෙතන කියලා තියෙනවා මේ විස්තරෙත් කියලා තියෙනවා සමාගමක වැටුප් ලයිස්තු පද්ධතියේ ගනුදෙනු ගොනුවේ සේවකාංකයේ වැඩ කළ පෑ ගණන දෙපාර්තමේන්තු කේතය හා සති අංක අඩංගු වේ. පද්ධතියෙහි employee master හා department master යන වගු පවතියයි උපකල්පනය කරන්න. පහත වගුවේ එක් දත්ත අයිතමය සඳහා වඩාත්ම සුදුසු සක්‍රමණතා පිරික්සුම validation check රවුම් කර දක්වන්න. එතකොට සේවක අංකය right දැන් ඔය සේවක අංකය වගේ එකක් ඊට පස්සේ දෙපාර්තමේන්තු කේතය වගේ එකක් අපි සලකන්නේ primary keys විදියට right එන රෙකෝඩ් එක හඳුනා ගන්න තැන් විදියට right එතකොට ඒ primary key එකක් වුණාම එයාව අපිට හඳුනා ගන්න බෑ හරියටම නියුමරික්මද කියලා right ඒක නිසා මේ සංඛ්‍යාත්මක අගයක් බව කියන එක හැම විටම සත්‍ය වෙන දෙයක් නෙවෙයි right ඒ වගේම තමයි අපිට සාමාන්‍ය ඩිපාර්ට්මන්ට් කෝඩ් එකක් යම් කිසි පරාසයක පවතින්නත් පුළුවන් නොපවතින්නත් පුළුවන් right උදාහරණයක් විදිහට අකුරු සහ ඉලක්කම් මිශ්‍රව අරගත්තොත් ඒකට නිශ්චිත පරාසයක් අපිට කියන්න බෑ right ඒක නිසා මේ සේවක අංකය කියන එකට වඩා සුදුසු වෙන්නේ employee master වගුව තුල පවතින බව චෙක් කිරීම. මොකද primary key සම්බන්ධයෙන් අනිවාර්යෙන් සිද්ධ කළ යුතු
පිරික්සුමක් තමයි presence check කියන එක. මොකද primary key එකක් නැතුව record එකක් insert කරන්න බෑ. ඒතර primary key එකක් දානවා නම් නැත්නම් record එකක් දානවා නම් primary key එකක් ඒ ඇතුලේ තිබිය යුතුමයි. right? ඒව track කර ගැනීම සඳහා. ඒක primary key විදිහට වැඩ කරන කෙනෙක් හිස්ව තියන්න බෑ අපිට නම්. කියනවා null value එකක් කියලා. null එකක් විදිහට තියන්න බෑ. හිස් තැනක් විදිහට තියන්න බෑ. ඒක නිසා අපි බලන්න ඕනේ මෙයාව මේ වගුව තුල පවතිනවාද කියන දේ. right? වැඩ කළ පැය ගණන පැහැදිලිවම මේක ඉලක්කම. පැය ගණනක් කියන්නේ අපි ප්‍රායෝගිකව දන්න දෙයක් ඉලක්කම. එහෙම දෙයකට අපිට පුළුවන් පරාස පිරික්සුමක් දෙන්න. right? ඊළඟට සති අංකය එතනට අදාළවත් අපිට පරාස පිරික්සුමක් දෙන්න පුළුවන්. right? ඔය විදිහට තමයි මේකේ නිවැරදි උත්තර ටික අරගෙන තියෙන්නේ. employee number department code කියන එක නා presence check පවතින බව check කරනවා. hours work week number කියන එක range check පරාසයක් අතරද කියන එක බලනවා. right? ඒතර ඔය හතරම හරිනම් ලකුණු 3ක් ඔයගලන්ට අරගන්න පුළුවන්. හරි පැහැදිලි? right. හරි ඊළඟට D කියන එකේදී ඔයගලන්ට විස්තර කරන්න කියලා තියෙනවා නේද? විස්තර කරන්න කියලා තියෙන්නේ. ඔව් වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම කතෘ හිමිකම යන පද විස්තර කරන්න. right? يعني video conferencing copyright කියන එක. video conferencing කියන්නේ මොකද්ද? English definition එක මෙතන දීලා තියෙනවා. This is a process by which two or more individuals located in different places carry out a discussion or communication through network by transmitting audio and video. right? ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ඕක ඔය විදිහටම ලියවෙන්න අවශ්‍ය නැහැ. ඔය අදහස තිබුණා නම් හරි. මොකක්ද ඔකේ අදහස? වීඩියෝ කොන්ෆරන්ස් කියලා කියන්නේ. නැත්නම් සිංහලෙන් ඒගොල්ලෝ කියලා තියෙනවා වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම කියලා කියන්නේ භූගෝලීයව වෙනස් ස්ථාන දෙකක ඉන්න පුද්ගලයන් දෙදෙනෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් අන්තර්ජාලය වැනි ජාල පහසුකමක් හරහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරමින් සම්බන්ධ වී සංවාදයේ පැවැත්වීම කියන එකට අපි කියනවා වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීමක් කියලා. right? එතකොට ඒ key points ටික තියෙන්න ඕන. right? දැන් මෙතනත් කියලා තියෙනවා two or more individuals. දෙදෙනෙක් හෝ කීප දෙනෙක්. ඊළඟට භූගෝලීයව වෙනස් ස්ථාන different places. right? carry out a discussion and communication sannivedanaye පැවැත්වීම. right? through network by transmitting audio and video. හරි එතකොට ඕගොල්ලෝ විස්තර කිරීමක් කරලා තියෙනවා නම් ඒක ඇතුලේ ඔය පොයින්ට්ස් ටික තියෙනවද කියලා බලන්න. දෙදෙනෙක් හෝ වැඩි ගණනක් වෙනස් ස්ථාන සහ කමියුනිකේෂන් එකක් සිද්ධ වෙනවා කියන එක ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරගෙන ඔය ඔක්කොම ටික තියෙනවා නම් තමයි ඔය එක ලකුණ ඔයගලන්ට හම්බෙන්නේ. කොහේ හරි එක පොයින්ට් එකක් මිස් වෙලා තියෙනවා නම් අවුලක්. ඒ කියන්නේ ලකුණු නොලැබීමේ හැකියාවක් තියෙනවා බොහෝ දුරට. ඊළඟට copyright. copyright කියලා කියන්නේ the right of the author to copy, print and market his or her material. කතෘට මුද්‍රණය කිරීමට අනුපිටපත් කිරීමට සහ විකිණීමට ඇති අයිතිය. right? තමන්ගේ සම්පතක් නැත්නම් තමන්ගේ ද්‍රව්‍යයක් අනුපිටපත් කිරීමට
මුද්‍රණය කිරීමට විකිණීමට ඇති කතෘට ඇති අයිතිය අපි කියනවා කොපිරයිට් එක නැත්නම් හිමිකම කියලා. රයිට් කතෘ හිමිකම කියලා. ඒතකොට ඔය පොයින්ට්ස් තුන තියෙනවා. රයිට් තමන්ගේ මටීරියල් එකක් තමන්ගේ ද්‍රව්‍යයක් නැත්නම් තමන්ගේ සම්පතක් වෙන්න ඕනේ ඒක අනුපිටපත් කිරීමට මුද්‍රණය කිරීමට අලෙවිකරණය කිරීමට කතෘට ඇති අයිතිය කියන එක අපි කියනවා කොපිරයිට්ස් කියලා. right කොපිරයිට් තියෙන නිසා තමයි නේද අපි දැන් YouTube එකට වීඩියෝ එකක් දානකොට YouTube වීඩියෝ එකේ කොපිරයිට් ක්ලේම් එකක් අදිනවා අපේ නොවන දේවල් අපි පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් වෙලාවට සින්දුවක් වීඩියෝ එකක් පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ට්‍රැක් කරලා දානවා මෙන්න මේ රිසෝස් එක ඔයාගේ නෙවෙයි ඔයා මේක පාවිච්චි කරලා තියෙනවා. සමහර වෙලාවට කියනවා මේක මොනටයිසේෂන් වලට ඇප්ලයි වෙන්නේ නැහැ. මුදල් ලැබීමේ පරමාර්ථයෙන් ඔයාට මේක පාවිච්චි කරන්න බෑ. සමහර වෙලාවට කියනවා මේක කොපිරයිට්ස් නිසා ඔයාට මේක පළ කිරීමේ පබ්ලිෂ් කිරීමේ අයිතියක් නැහැ. ඒ නිසා මේක පබ්ලිෂ් කරන්න බෑ කියලා. right හරි එතකොට ඔතනින් හතරවෙනි ප්‍රශ්නේ ඉවරයි. බලන්න ලකුණු 10න් කීයද කියලා. ඒ බලලා ලකුණු 40න් කීයද කියලා දාගන්න. මම ඉතින් නැවත නැවත ඔයගලන්ට මතක් කරනවා ඕක කරලා තිබීම තමයි ඔයගලන්ගේ කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්නවා නම් ඔය දැන් කරලා තියෙන එකෙන් එන ලකුණු ප්‍රමාණයෙන් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඔයා ඉන්න තත්ත්වය කොතනද මොනවද ඔයාගේ හැදෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට ප්‍රශ්නේ කරලා තියෙන්න ඕනේ. right ඒකයි මම කියන්නේ ප්‍රශ්නේ try කරන්න කියලා. මම හිතනවා හැමෝම try කරලා ඇති කියලා. right බලලා එතකොට ළමයි මට 40න් කීයද කියලා පොඩ්ඩක් කැල්කියුලේට් කරලා එවන්න ටක් ගන්න. ඔව් ළමයි කීයද 40? හතලියෙන් දාගන්න අමාරුද ළමයි? කරලා නැද්ද? ළමයි හරි දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කරලා තියෙන්නේ කවුද? ළමයි දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කරලා තියෙන්නේ කවුද?
ළමයි පළවෙනි ප්‍රශ්නේ කවුරුත් කරලා නැද්ද? මං කියන එක හෙන්නේ නැද්ද නැත්නම් කවුරුත් කරලා නැද්ද? right. චමත්ට කරන්න බැරි වුණා. අනිත් අය හොඳයි. එහෙනම් අපි උත්තර කියමු බලන්න මේ ටිකට. right. අරගෙන උත්තරේ දකින්නත් ඇතිනේ. හරි. ආකෘතික පරිගණකයක මධ්‍ය සැකසුම් මේකකයේ ප්‍රධාන සංරචක තුන මොනවාද? මෙම සංරචක තුනෙහි ප්‍රධාන කාර්ය ඇස්තුගත කරන්න. හරි. මට දැන් උත්තර එවන්න ළමයි. පන්තියේ දුනා නම් මට උත්තර අහන්න තිබ්බා. දැන් කියන්න බලන්න මොනවාද ප්‍රධාන සංරචක තුන? CPU එකේ ප්‍රධාන කොටස් තුන. මොනවද? ඔව් පොත් පෙරලලා හරි කමක් නැහැ හොයන්න දැන්. හොයලා කියන්න බලන්න. ඔව්. ඔව් ශහර හරි. සාමාන්‍යයෙන් උත්තරේ ලියනකොට ළමයි සම්පූර්ණ වචන ලියන්න ඇබ්‍රිවියේෂන් එක ලියන්න එපා. ඔව්. අනිත් අය right මධ්‍ය සැකසුම් මේකකයේ මොනවද තියෙන්නේ? කොටස් තුනක් තියෙනවා. මොනවද? CU control unit පාලන ඒකකය, ඊළඟට ALU arithmetic and logic unit අංක ගණිතමය හා තාර්කිකමය ඒකකය, අනිත් එක්කෙනා කවුද? memory unit කියලා කියනවා, registers කියලා කියනවා නේද? registers නැත්නම් memory unit ඒවට අපි කියනවා register සිංහලෙන්. right හරි. මේ තුන් දෙනාගේ වැඩ මොනවද තියෙන්නේ? පාලන ඒකකයේ තමයි පරිගණකයේ තියෙන අනිකුත් උපාංග වලට සංඥා නිකුත් කිරීම කරන්නේ. right ALU එක මොකද කරන්නේ? රෙජිස්ටර් මතකයෙන් නැත්නම් මෙමරි යුනිට් එකෙන් හම්බෙන උපදෙස් ක්‍රියාත්මක කරනවා, ප්‍රතිඵලය නැවත රෙජිස්ටර් එක ලබා දෙනවා. right එතකොට ඒක ක්‍රියාත්මක කිරීම අංක ගණිතමය ක්‍රියාවලියක් නම් ඒ ආකාරයටත්, තාර්කිකමය ක්‍රියාවලියක් නම් ඒ ආකාරයටත් ක්‍රියාත්මක කිරීම කරනවා. right රෙජිස්ටර් මොකද කරන්නේ? ප්‍රධාන මතකයෙන් රෙජිස්ටර් වෙත හම්බෙන උපදෙස් අංක ගණිතමය හා තාර්කිකමය ඒකකයට යවනකම් ගබඩා කරගෙන තියාගන්නවා. right දැන් මේක කතා වෙන්නේ මේ von Neumann ආකිටෙක්චර් එකෙන්. right CU එක තියෙනවා, ALU එක තියෙනවා, ඊළඟට registers තියෙනවා. right මෙතනට එළියෙන් ප්‍රධාන මතකයේ තියෙනවා.
right? Main memory, right? ඊට පස්සේ එක පැත්තකින් inputs තියෙනවා, input devices. අනිත් පැත්තේ output devices. right? පහළම තියෙනවා ද්විතීක ආචයනය, secondary storage. හරි. ඒතර මොකද වෙන්නේ? ද්විතීක ආචයනයෙන් දත්ත එන්න පුළුවන් ප්‍රධාන මතකයට. input device හරහා දත්ත එන්න පුළුවන් ප්‍රධාන මතකයට. right? ප්‍රධාන මතකයෙන් දත්ත දෙනවා රෙජිස්ටර් එකට. හැබැයි මේ ද්විතීක ආචයනයෙන් input devices වලින් එනවා තරම් ලොකු ප්‍රමාණයක් දත්ත නෙවෙයි දෙන්නේ. process එක ආවයින් පස්සේ ඒකට දාලා එක instruction එකක් register එකට දෙනවා. register එක ඒක දෙනවා ALU එකට, ALU එකෙන් ඒක execute කරලා නැවත දෙනවා registers වලට. register එකෙන් ඒක ප්‍රධාන මතකයට දෙනවා. ප්‍රධාන මතකයට ආපු දත්තයක් අපිට secondary storage වල save කරන්න පුළුවන්. output device එකකින් output කරන්න පුළුවන්. මේ හැම වැඩේම කරගන්න පාලන සංඥාවල් දෙන කෙනා තමයි control unit එක. එයා මෙයාට පාලන සංඥා නිකුත් කරනවා. ප්‍රධාන මතකයට පාලන සංඥා නිකුත් කරනවා. register මතකයට පාලන සංඥා නිකුත් කරනවා. ඊළඟට ALU එකට පාලන සංඥා නිකුත් කරනවා. ද්විතීක මතකයට පාලන සංඥා නිකුත් කරනවා. සහ output devices වලට පාලන සංඥා නිකුත් කරනවා. right? ඒක කළු පාට ඊතල වලින් තියෙන්නේ පාලන සංඥා. කහ පාට ඊතල වලින් තියෙන්නේ දත්ත හෝ උපදෙස්. right? ඕක මතක නම් CU එකනුයි ALU එකනුයි registers වලින් වෙන දේ අපිට ලියන්න පුළුවන්. right? ඕකට තමයි අපි von Neumann architecture එක කියලා කියන්නේ. හරි? පැහැදිලි? හරි. ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් විනාඩියක් දෙන්න ලියා ගන්න. හරි. ඊළඟ එක
ස්ටෝරේජ් කම්පැක්ෂන් කියන එක ළමයි අපේ සිලබස් එකේ නෑ දැන්. හැබැයි ස්ටෝරේජ් කම්පැක්ෂන් කියන එකම එහෙම නැත්නම් සුසංහිතකරණය කියන එකම අපි කතා බහ කරනවා ප්‍රතිභාගීකරණය කියලා. right? fragmentation කියලා defragmentation කියලා. right? එතකොට ඒ ටර්ම් එක ඔයගොල්ලෝ දන්නේ නැති නිසා ඒ B part එකට උත්තර නොලියුවට කමක් නැහැ. එතන අහලා තියෙන්නේ ප්‍රතිභාගීකරණය. ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ මොකද්ද? ඔයගලන්ගේ hard disk එකේ හරි නැත්නම් මොකක් හරි storage එකක තනින් තන දත්ත ගබඩා වෙලා තියෙනකොට. right? අපි මේකට කියනවා fragment වෙලා තියෙනවා කියලා. ඛණ්ඩනීකරණය වෙලා තියෙනවා කියලා. right? තැන් වලට දත්ත විසිරලා තියෙනවා. එතකොට මේ ඛණ්ඩනීකරණය වෙලා තියෙන කෙනා ඛණ්ඩනීකරණය fragmentation. right? මේ fragment වෙලා ඉන්න කෙනා defragmentation කරන්න ඕනේ. right? ප්‍රතිඛණ්ඩනීකරණය කරන්න ඕනේ. hard disk එකේ එක තැනකට මේ දත්ත ටික ඔක්කොම එක්රස් කරලා හිස් අවකාශය එක තැනකට අරගන්න. right? ඒතකොට ඛණ්ඩනීකරණය වෙලා තිබ්බම ඔයාට දත්ත ගබඩා කිරීමේදී ගැටලු වෙනවා. සමහර වෙලාවට වෙලා යනවා ගබඩා කරන්න, සමහර වෙලාවට ගබඩා කරන්න බැහැ කියලා කියනවා. ෆයිල් එකක් ඇක්සස් කරන්න වෙලා යනවා. right? ප්‍රතිඛණ්ඩනීකරණය කරාම ඒ ප්‍රශ්න මගහරවා ගන්න පුළුවන්. right? ඒතකොට compaction කියන එක ඔයගලන්ගේ සිලබස් එකේ නැහැ. ඒක නිසා නොකර හිටියට ගැටලුවක් නැහැ. මේ C කියන එක අපිට සාමාන්‍ය දැනීමෙන් කරගන්න පුළුවන් ළමයි. right? මෙතන කතා කරලා තියෙන්නේ මේ අවසාන පොකුර අසම්පූර්ණ ලෙසින් පිරවීමකදී බිටු 10400ක් වූ ගොනුවක ගොනු අවකාශයේ සිදුවන නාස්තිය ගණනය කරන්න. right? ඔය කියන්නේ මොකක්ද? ගොනුවේ ප්‍රමාණය බිටු 10400ක් කියලා ඔයගලන්ට කියලා තියෙනවා. right? ඒ වගේම මෙතන කියලා තියෙනවා පොකුරක ප්‍රමාණය බයිට් 512ක් කියලා. right? ඒතර ඔය කියන්නේ ඔයගලන්ගේ hard disk එක ගත්තොත් right? මේක hard disk එක කියලා අපි හිතුවොත් hard disk එකේ clusters තියෙනවා. cluster එකක් මේ box එකක් කියලා හිතන්නකො. මේ එක box එකක් 512ක් byte. right? byte 512යි. right? එතකොට byte 512ක් වෙන කොටුවක bit 10400ක ෆයිල් එකක් තියෙනවා. 10400ක් bit ලොකු. එතකොට මේක මේ clusters වලට අපි පුරවගෙන යන්න ඕනේ. ඕම් පුරවගෙන යනකොට කවුරු හරි එක cluster එකක් ඉන්නවා භාගයක් පිරෙන. මොකද මේ 10400 කියන එකේ තියෙන බිටු ප්‍රමාණය අරන් බැලුවොත් හරියටම 512 කැලි වලින් කැඩෙන්නේ නැහැ. right? 10400ක් බිටු කියලා කියන්නේ 10400 අපි 8න් බෙදුවම අපිට එනවා bytes ප්‍රමාණය. right? ඒ කියන්නේ මේක 8න් බෙදුවම එන්නේ 8 වරක් 1යි 24ට 3යි 1300යි. 1300යි byte. හරි. එතකොට cluster එකක් 512ක් ලොකුයි. right? එතකොට ඔය 1300 අපි බෙදුවොත් 512න් අපිට එනවා 2යි 2ට 1024යි ඉතිරි වෙනවා 10න් 4ක් 6යි 9න් 2ක් 7යි 276ක්.
right? ඒ කියන්නේ clusters දෙකක් සම්පූර්ණයෙන් පිරෙනවා, right? clusters දෙකක් සම්පූර්ණයෙන් පිරෙනවා. ඒ වගේම තුන්වෙනි ක්ලස්ටර් එකේ පිරෙන්නේ 276යි. මොකද මේ 276ක් මෙතන ඉතුරුයි. ඒක පිරෙන්නේ තුන්වෙනි ක්ලස්ටර් එකේ. right? එතන මේක 512යි බයිට්. මේක 512යි බයිට්. මේකේ 512න් මේ සම්පූර්ණ එක 512යි. මේ රතු පාටෙන් පිරලා තියෙන කොටස මේ චුට්ට 276යි. ඉතින් මේකේ අපතේ ගිහිලා තියෙන ප්‍රමාණය යහන්න. ඉතින් අපතේ ගිහිලා තියෙන ප්‍රමාණය හොයන්න 512න් 276ක් අඩු කරන්න ඕන. ඉතින් උත්තරේ එනවා 12න් 6ක් 6යි, 10න් 7ක් 3යි, 4න් 2ක් 2යි. 236යි බයිට්. තේරුණාද ළමයි ගාන හැදිච්ච විදිහ? right? මේකට තමයි අපි ක්ලස්ටර් එක කියලා කියන්නේ. right? මේ තියෙන්නේ ෆයිල් එක. පැහැදිලිද ළමයි හැදිච්ච විදිහ ගාන? දැන් මේ වගේ දේවල් සරල දේවල්. right? හරි, ගැටලු තියෙනවා නම් අහන්න. මේක ලියා ගන්න. කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. හරි, මේක ලියාගෙන ඉවර වෙලා ගේට්ස් ගාන හදන්න බලන්න ළමයි. මොකද මේකට පස්සේ තියෙන ගේට්ස් ගාන. හයයි 34යි වෙලාව විනාඩි 10ක් 15ක් උපරිම අරගන්න. මොකද ලොකු දෙයක් කරන්න නෑ මේ ගේට්ස් ගානේ. right? නොතේරෙන තැන තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන් try කරන්න. නැත්තම් මේ කරන වැඩේ තේරුමක් වෙන්නේ නැහැ ළමයි.
ළමයි හදලා ඉවර නම් මට උත්තරේ එවන්න රයිට් ෆොටෝ එකක් ගහලා WhatsApp එකක් හරි එවන්න එතකොට මට බලන්න පුළුවන්. තව විනාඩි 5කින් විතර අපි කතා කරන්න පටන් ගමු. වෙලාව මදි නම් කියන්න. ඔව් ළමයි මොකද තත්ත්වය? තව වෙලාව ඕනේද? නැත්නම් කතා කරමුද?
ළමයි මොකද තත්ත්වේ වෙලාව අවශ්‍යද කතා කරනවාද කෝ කට්ටියගෙන් දැන් මට රිප්ලයි එකක් ඕනේ නැත්තම් මම්ම විතරක් කතා කරලා හරියන්නේ නැහැ ළමයි නේද right ශහාරා ඉන්න බලන්න right මා හිතින්ද right කොබලන්ඩ ශහාරා ඒගොල්ලෝ තියෙන උත්තරයක් ඔව් හරි ශහාරා උත්තරේ හරි එක්ස්ප්‍රෙෂන් එකත් හරි ඔව් සර්කිට් එකත් හරි බොහොම හොඳයි right අපි කතා කරමු හරි ඔයගලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට අංකිත පරිපතය අපරගෙන ළමයි ඔව් අංකිත පරිපතයක ආදානයක් ලෙස ද්විමේය සංඛ්‍යාංක 4ක් ගෙන එම ද්විමේය සංඛ්‍යාංක 4න් නිරූපිත දශමය අගය ප්‍රථමක සංඛ්‍යාවක් නම් එකෙන් සහ එම අංකයෙන් බෙදෙන සංඛ්‍යා ප්‍රතිදානය එක ලෙස ලබා දෙන අතර අන් සෑම විටම බිඳුව ලබා දෙයි. සෑම ද්විමේය සංඛ්‍යාංක 4කින්ම ධන දශමය අගයක් නිරූපණය වන බව උපකල්පනය කරන්න. එතකොට මේ කියන්නේ මෙතන මේගොල්ලෝ පළවෙනි කොටස කියලා තියෙනවා. ඉහත පරිපතේ විස්තර කිරීම සඳහා පහක් දක්වා ඇති සත්‍යතාවක නිර්මාණය කර ඇත. මෙහි ABCD මගින් ද්විමේය ආදාන 4 වැඩිම වෙසසි බිටුවේ සිට අඩුම වෙසසි බිටුව තෙක් නිරූපණය වන අතර FABCD මගින් පරිපතයේ ප්‍රතිදානය නිරූපණය කරයි. ඒ කියන්නේ මේ ABCD කියන 4 දෙනා අරගත්තම වැඩිම වෙසසි බිටුව most significant bit එක ඔයගලන්ට දකින්න හම්බෙන්නේ දකුණු කෙළවරේ වම් කෙළවරේ ඒ කියන්නේ A වල D වලින් දකින්න හම්බෙන්නේ අඩුම වෙසසි බිටුව. ඒතර වැඩිම එක්කෙනා මෙතන. අඩුම එක්කෙනා මේ පැත්තේ. right? ඉතින් අපි සාමාන්‍යයෙන් අංකයක් ලිව්වම ද්විමේය සංඛ්‍යාවක අඩුම වෙසසි ස්ථානයේ තියෙන මෙතනනේ. place value එක අඩුම එක්කෙනා ඉන්නේ දකුණු අත පැත්තේ කෙළවරේ. මෙයා ක්‍රමයෙන් 2 1 2 2 මෙතනට එන්නේ 2 3. right? එතකොට එයා වැඩිම වෙසසි සංඛ්‍යාංකය. right? හරි. මට විනාඩියක් දෙන්න මම ටක් ගාලා එනවා. හරි ඉතින් ළමයි එතකොට ABCD කියන 4 දෙනාගෙන් නිරූපණය වෙන්නේ මේ වගේ සංඛ්‍යාවක්. එතකොට අපි සාමාන්‍ය සංඛ්‍යාවකත් අඩුම වෙසසි බිටුව දකුණු අත පැත්තේ කෙළවරේ වැඩිම වෙසසි බිටුව වම් අත පැත්තේ කෙළවරේ. එතකොට ඒ කියන්නේ මේ බිඳුව 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 කියන එක්කෙනාගෙන් නිරූපණය වෙන්නේ ද්විමේය අගයක්. right? එතකොට මේ වගේ අපිට අගයන් ටික අපි දන්නවනේ නේද? 1 2 4 8 නේ.
එතකොට මේ ABCD වල තියෙන්නේ D වලට උඩින් 1 C වලට උඩින් 2 මෙයා 4 මෙයා 8 right දැන් එතකොට මේ ස්ථානීය අගයන් ටික බැලුවායින් පස්සේ ඔයගලන්ට මේ සංඛ්‍යා රටාව වලින් නිරූපණය කරන්නේ මොන රටාවද කියලා හොයාගන්න පුළුවන් හරිම ලේසියි. මේ තියෙන බිඳුව. මෙයාගේ නිරූපණය කරන්නේ 1. මේකේ නිරූපණය කරන්නේ 2. මෙයාගෙන් 3. මෙයාගෙන් 4. right ওই විදිහට මේ අගයන් ටික පිළිවෙලට මේකේ වැටෙනවා. right 12 13 14 අන්තිමයගෙන් 15. දැන් ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ කියන අංක වලින් ප්‍රථමක සංඛ්‍යාවක් නිරූපණය වෙනවා නම් ඒ කියන්නේ මේ කියන අංක වලින් කියන්නේ මොකද්ද? මේ ද්විමේය සංඛ්‍යාවෙන් නිරූපණය වෙන දශමක සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් නම් 1 කියලා ප්‍රතිදානය කරනවා. එහෙම නෙවෙයි නම් බිංදුව කියලා ප්‍රතිදානය කරනවා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? ඒකත් මෙතන කියලා තියෙනවා. එකෙන් සහ එමාගෙන් බෙදෙන සංඛ්‍යාව. right? එතකොට බිංදුව කියන එක එකෙන් බෙදෙන්නේ නැහැ කියලා අපි අරගන්නේ නේද? බිංදුව බිංදුවෙන් බෙදෙන්නේ. ඒ කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් බිංදුව කියන එකේනත් බිංදුවෙනු එකෙනු දෙකෙන්ම බෙදෙනවනේ කියලා. නමුත් ගණිතානුකූලව අපි බිංදුව ප්‍රථමක සංඛ්‍යාවක් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී 1 කියන එකනත් ප්‍රථමක සංඛ්‍යාවක් විදිහට සලකන්නේ නැහැ. මොකද එකේ සිට ඉස්සරහට තියෙන ඒවා තමයි ප්‍රථමක සංඛ්‍යාව විදිහට සලකන්නේ කියලා ආගියුමන්ට් එකක් තියෙනවා. නමුත් මාකින් ස්කීම් එකේ ওই දෙකටම ලකුණු දීලා තියෙනවා. right? ඒ නිසා මෙතනට 1 දාලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනට බිංදුව දාලා උත්තරේ ගන්නත් පුළුවන්. ඉතිරි ඒවා අනිවාර්යයි. 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. sorry 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. මොකද එයා එකෙනුත් බෙදෙනවා, හතරෙනුත් බෙදෙනවා, තව දෙකෙනුත් බෙදෙනවා. 5 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 6 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 8 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 9 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 10 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 12 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 13 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 14 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 15 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. right? එතකොට ඔන්න ඔය රටාව. right? ඔයාට යන්න පුළුවන් බිංදුව බිංදුව ඊළඟට 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 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 1 බිංදුව 1 බිංදුව බිංදුව කියන විදිහට. right? නැත්තම් මේ එකට අදාළව එක පාවිච්චි කරලා උත්තරය අරගන්න පුළුවන්. හරි? එතකොට රටාවන් ටික ওই විදිහට එනවා. ඊළඟට අහලා තියෙනවා මේකට අදාළව ඉහත දෙක කොටස සඳහා ඔබ ලබාගත් බූලිය ප්‍රකාශනය සඳහා තාර්කික දෙවෙනි කොටසේ අහලා තියෙනවා බූලිය ප්‍රකාශනයේ ගුණිතවල එකතුවක් sum of product එකක් නිරූපණය කරන්න කියලා. sum of product එකක් නිරූපණය කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා min terms ටික. min terms කියලා කියන්නේ මේ සත්‍යතාවගුවේ එක සඳහන් වෙලා තියෙන ස්ථාන. right? එතකොට එක සඳහන් වෙලා තියෙන ස්ථාන මොනවද? මේ තියෙන්නේ එක සඳහන් වෙලා තියෙන ස්ථාන. right? එතකොට එක සඳහන් වෙලා තියෙන ස්ථාන වලට අදාළව අපි min term එක නැත්නම් SOP වලට අදාළ වෙන පදය ලියා ගන්න ඕනේ. එතකොට SOP වලට අදාළ පදේ ලියනකොට බිංදුව කියන කෙනා නිරූපණය කරන්නේ අනුපූර්ණ අවස්ථාව, 1 කියන කෙනා නිරූපණය කරනවා සාමාන්‍ය අවස්ථාව, ස්වභාවික අවස්ථාව. right? එතකොට මේ 1 නිරූපණය වෙන්නේ බිංදු 3යි 1කින්. එතකොට ඔයාලට මේක ලියන්න පුළුවන් a bar dot b bar dot c bar dot d කියලා. ඊළඟට බිංදුව බිංදුව 1 බිංදුව නිරූපණය වෙන විදිහ a bar dot b bar dot c dot
D bar. ඊළඟට බිඳුව බිඳුව 1 1 A bar dot B bar dot C dot D. ඊළඟට බිඳුව 1 බිඳුව 1 A bar dot B dot C bar dot D. මෙතන බිඳුව 1 ඒවා තුනක් A bar dot B dot C dot D. Right? ඊළඟට 1.1 ඒ කියන්නේ A dot B bar dot C dot D. මෙතන තියෙන්නේ 1.1 A dot B dot C bar dot D. ඔන්න ඔය කියන SOP terms ටික අපිට ගන්න පුළුවන්. තාම SOP ප්‍රකාශය නිර්මාණය වෙලා නැහැ. SOP ප්‍රකාශය නිර්මාණය වෙන්නේ කොහොමද? මේ කියන පද ටික ධන ලකුණු වලින් සම්බන්ධ කරලා ලියන්නයි තියෙන්නේ. මේ එක එක පදේ. right? ඉතින් ඔක ලියන එක අපහසු දෙයක් නෙවෙයි නේද? A bar dot B bar dot C bar dot D එකතු කිරීම A dot A bar dot B bar dot C dot D bar එකතු කිරීම A bar dot B bar dot C dot D එකතු කිරීම A bar dot B dot C bar dot D right එකතු කිරීම A bar dot B dot C dot D එකතු කිරීම A dot B bar dot C dot D එකතු කිරීම A dot B dot C bar dot D right එතන මාකින් ස්කීම් එකේ තියෙනෙත් කොහොමයි මම කිව්වේ සොලියුෂන් දෙකටම හරි දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන එක ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ කියලා අරගත්තට ලකුණු දීලා තියෙනවා. එක ඇතුළත්ව තියෙන එකටත් ලකුණු දීලා තියෙනවා. right එතකොට ප්‍රකාශනය මේ ආකාරයෙන් පෙන්නලා තියෙනවා. එතකොට truth table එකට ලකුණු තියෙනවා. ලකුණු 4ක් 0.25 ගාන එක පේලියකට පේලි 16ට ලකුණු 4ක් දීලා තියෙනවා. ප්‍රකාශනයේ ලියනවට හරියට ලකුණු 2ක් දීලා තියෙනවා. ඊළඟට logic circuit එක අඳින එක. දැන් logic circuit එක අඳිනකොට ඔයාට simplify කරන්නත් පුළුවන්. ඉතින් කරනවා කියලා කියන්නේ අමතර කාලයක් යනවා කියන එක. මෙතන ප්‍රශ්නේදී simplify කරන්න කියලා නැහැ. කෙලින්ම කියලා තියෙන ඉහත දෙක කොටසේ සඳහා ඔබ ලබාගත් බූලිය ප්‍රකාශනයේ සඳහා තාර්කික ප්‍රතිපදයක් අඳින්න. ඉතින් simplify කිරීම අවශ්‍ය නැහැ. අහලා නැති නිසා. නමුත් මාකින් ස්කීම් එකේ දෙආකාරයටම ලකුණු දීලා තියෙනවා. simplify කරපු එකටත් නොකරපු එකටත් මේ ආකාරයෙන් ඒගොල්ලෝ ඇඳලා තියෙනවා. මෙතනදී අවම ගේට් සංඛ්‍යාවක් පාවිච්චි වෙලා අඳින්න පුළුවන් ආකාරය තමයි මේක. සම්පූර්ණ ප්‍රකාශයට. ඒතර මෙතන මේගොල්ලෝ කරලා තියෙන්නේ ABCD කියන ලයින්ස් හතරට වෙනම not gates හතරක් සම්බන්ධ කරලා ආයෙත් අලුතෙන් තව ලයින්ස් හතරක් හදාගෙන තිනවා A bar B bar C bar D bar කියන හතර. එතකොට මේ එක එක ලයින් එකෙන් අවශ්‍ය වෙලාවට bar එකයි A එකයි අරගෙන තියෙන්නේ. මොකද මේ ප්‍රකාශය ඇතුලේ A bar B bar C bar D bar repeat වෙනවා. ඉතින් නැවත නැවතත් not gates දදා අඳින්න කියොත් අපේ circuit එක gates ප්‍රමාණය වැඩි වෙච්ච circuit එකක් වෙනවා. right නමුත් ඒකටත් ලකුණු දීලා තියෙනවා මේ පහළ පෙන්ලා තියෙන ඒ සර්කිට් එක. නමුත් මෙහෙම අඳින එක වඩා ලේසි සහ වඩා හොඳයි. අවම ගේට් සංඛ්‍යාවකින් පාවිච්චි කරලා තියෙන නිසා. නමුත් මේ ආකාරයට ලකුණු දීලා තියෙනවා. ඒ වගේම තමයි මේක සිම්ප්ලිෆයි කරලා අරගෙන සිම්ප්ලිෆයිඩ් ආන්සර් එකටත් ඇඳලා තියෙන අයට ඒගොල්ලන්ටත් ලකුණු දීලා තියෙනවා. ඉතින් සිම්ප්ලිෆයි කරන්න අවශ්‍ය නැහැ. එහෙම ගාන ඉල්ලලා නැති නිසා කොහොම වුණත් අදාළ සර්කිට් එකට ඒගොල්ලෝ දීලා තියෙන ලකුණු 2යි. right ලකුණු 2කට ලොකු වේලාවක් වැය කරන්න එපා. right මේගොල්ලෝ ලකුණු ප්‍රමාණය කොතනද දීලා තියෙන්නේ? මේකේ 2 marks. ලකුණු 2ක් දීලා තියෙනවා. right එතකොට ඔය විදිහට මේ ගානේ ලකුණු 15 හැදෙනවා. 15න් අර compaction කියන එකට ලකුණු 2ක් දීලා තිනවා. ඒක නැතුව ලකුණු 13න් කීයද කියලා ඔයගලන්ට දාගන්න පුළුවන්. right
හරි පළවෙනි ගාන වෙනකන් අපි කතා බහ කරා. ඊළඟ දවසේ ඉතිරි දේවල් ටික කතා බහ කරමු. right දැන් ඕගොල්ලෝ ළමයි මේක හදන්න නැතුව ඒ කියන්නේ මේක කරන්න නැතුව හිටියොත් ළමයි වෙන්නේ අපිට මේ වගේ සෑහෙන වෙලාවක් යනවා මේ වැඩේ කතා බහ කරන්න. right දැන් අපි දවස් sessions 3ක් විතර අපි දැන් 2011 පේපර් එක කතා කරන්න දැන් ඊළඟ දවසට ඉතිරි වෙනවා. ඕගොල්ලෝ මේක කරලා තියෙනවා නම් මට තියෙන්නේ මාකින් ස්කීම් එක පෙන්නගෙන මේක මාක් කරගෙන ඔයගොල්ලොත් එක කතා බහ කරගෙන යන එක. right ඒක නිසා නේද නැවත වතාවක් මට කරන්න පුළුවන්කම තියෙන ඉතින් ඉල්ලන එක විතරයි ඕගොල්ලන්ගේ. right ඕගොල්ලන්ට තමයි උවමනාව සහ උනන්දුව තියෙන්න ඕනේ මේ වැඩේ මෙතනින් එහාට කොට දාගන්න. මොකද මට පේපර්ස් කරලා ඕගොල්ලන්ව පාස් කරන්න පුළුවන් නම් මම ගෙදර කරාම ඕගොල්ලෝ පාස් වෙනවා නම් ඕගොල්ලෝ දැන් පාස් වෙන්න ඕනේ. මොකද මම කරන ප්‍රමාණයට. right එහෙම පාස් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඕගොල්ලන්ට පේපර් එක කරන්න වෙනවා. right ඒක නිසා පේපර් එක මම ගෲප් එකට දාලා තියෙනවා 2011 2012 කියන පේපර්ස් දෙකම. ඒ නිසා කරුණාකරලා ඒක කරන්න ළමයි. කරලා ඊළඟ දවසේ ඉතිරි දේවල් ටික කතා බහ කරගන්න බලාගෙන එන්න. right හරි මම එහෙනම් අදට මෙතනින් නතර කරනවා. ඉරිදට ඉතිරි දේවල් ටික කතා බහ කරනවා. right ඒ නිසා ඉරිදට ලෑස්ති පිට ඉන්න. ඉරිදා උදේට හම්බෙමු. right හරි එහෙනම් මම මෙතනින් නතර කරනවා ළමයි. thank you very much good night හැමෝටම.